ගැටලුව 24 වෙනි මිශ්‍ර අභ්‍යාසය. 24 මිශ්‍ර අභ්‍යාසය. ප්‍රශ්න කිය ගන්න හොඳ දරුවෝ වගේ. දාහය කිලෝග්‍රෑම් ස්කන්ධයක් ඇති වාහනයක් 600 මීටර වන වංගුවක් ගමන් ගන්න ඒ ලබාගත උපරිම වේගයෙන්ය. පාරසා රෝද අතර ගර්සංගුණ 0.4ක් නම් වාහනයට ගමන් කළ හැකි උපරිම වේගය කුමක්ද? හරි. උපරිම වේගය කුමක්ද? මේ වෙලාවේ මේ ගැටලුවට මම කෙලින්ම දානවා Vmax සමානයි කියලා පුතේ μgr කියන එක්කෙනාගේ මූලය කියලා. හරි. එන Vmax සමානයි කීයද පුතේ මේක කියන විදිහට ඝර්ෂණ සංගුණකය 0.4යි. හරි. ඝර්ෂණ සංගුණකය 0.4යි g කියන එක්කෙනා 10යි අරය කියන එක්කෙනා 100යි. හරි. මේ දෙක ගුණ කරා 4යි 400යි 400 මූලය කියන්නේ 20යි. Vmax වලට එන උත්තරේ 20ක උත්තරය. හරි. හදාගන්න. වාහනයේ වංගුවේ යන උපරිම වේගය 20ක වේගය. ලියන්න පුතේ V maximum සමානයි මූලය ඇතුලේ μgr කියලා. හරි mu 0.4 කරන්න g 10 දාගන්න අරයට 100 කියලා ලියා ගන්න. හරි. mu 0.4යි සිමල් g 10යි අරය 100යි. 0.4 වල 10 4යි 4 100 400යි 400 මූලය කියන්නේ 20යි. වේගය 20ක වේගය. ඔය උපරිම වේගය හොඳේ. රයිට්. තව කොටසක් එක අහනවා නේ පුතා. 10 ms වේගයේ වංගුව ගමන් කරන්නේ නැහැ. ඒ විදිහට ක්‍රියා කරන ඝර්ෂණ බලය කුමක්ද? හරි. කොළ වංගුව යනකොට උපරිම වේගය 20 නේ. ඒ වෙලාවේ තමයි උපරිම ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ. ඒ වෙලාවට තමයි උපරිම ඝර්ෂණ බලය අර fc මාසන μr එක ක්‍රියාත්මක වෙන්නේ. දැන් යනවා කියන්නේ ඊට වඩා අඩු වේගයකින් 10ක වේගෙන්. ඒ වෙලාවේ පුතේ උපරිම ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ නැහැ. උපරිම වේගය යන වෙලාවට තමයි උපරිම ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ. හෙවත් අර μr කියන ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ. දැන් යන උපරිම වේගයෙන් නෙමෙයි 10ක වේගෙන්. එතකොට μr කියන ඝර්ෂණ බලය නෙමෙයි ක්‍රියා කරන්නේ. μr නෙවෙයි ඊට වඩා අඩු ඝර්ෂණ බලයක් ක්‍රියා කරන්නේ. හරි. කොහොමද ඒ ඝර්ෂණ බලය හොයාගන්නේ? මොකෙන්ද ඒ ඝර්ෂණ බලය හොයාගන්නේ? කරන්න වෙන්නේ පුතේ කේන්ද්‍ර දෙසට එසනෙන් මේ දාන එක. හරි. රථයේ කේන්ද්‍ර දෙසට එසනෙන් මේ දාලා දැන් මේ හරි F කියලා දැන් මේ ලියන ඝර්ෂණ බලය කියන එක සංස්කන්ධය වරක් කේන්ද්‍ර අபிසාරී තොර. හරි. දැන් පුතේ ස්කන්ධය දීලා තිබුණා. රථයේ ස්කන්ධ කිලෝග්‍රෑම් 1000යි. රථයේ ස්කන්ධ කිලෝග්‍රෑම් 1000යි. යන වේගය කියන්නේ මේ සැරේ 10යි 10 වර්ගයයි බෙදීම අරය. පුතාලා වංගුවේ අරය කෙනක මීටර් 100. හරි 100 කියලා ලියන. තේරුණා? මේ 100 මේ 100 කැපුවම උත්තරේ නිව්ටන් 1000ක් එනවා. මේ වෙලාවේ ක්‍රියා කරන ඝර්ෂණ බලය නිව්ටන් 1000ක ඝර්ෂණ බලය. තේරුණාද? හරිද? ලියා ගන්න. වෘත කේන්ද්‍ර දෙසට තිරස්ස එවසන මේ කියලා. වෘත කේන්ද්‍රයේ දෙසට තිරස්ස එවසන මේ කියලා. ඒ ලියලා පුතේ ඊළඟ රුලද F සමානයි කියලා යන්න. ඔය F කියන්නේ පැති ඝර්ෂණ බලය. F සමානයි කියලා යන පුතේ M ගුණ කිරීම B වර්ගය බෙදීම R. හරි. M ගුණ කරන V වර්ගය බෙදීම R වලේ. රයිට්. M කෙනෙක් ගණන් කිලෝග්‍රෑම් 1000 දාලා V 10 දාන 10 වර්ගය බෙදීම R 100 කියලා ලිය. කරයියා. නිව්ටන් 1000ක ඝර්ෂණ බලයක් එන්නේ. ෂේප්. හරි. ඒක අමුවෙන්ම නෝට් එකේ කරා උදාහරණෙමනේ තියෙන්නේ. දැන් එහෙම නොවෙන එකක් කරමු. අමුවෙන්ම එහෙම නෝට් එකේ මම කරපු නැති එකක්. බලන්නකෝ 31 වෙනි මිශ්‍ර අභ්‍යාසය. හොඳ දරුවෝ ටික වගේ කියව ගන්න. ස්කන්ධ කැවලෙන් වූ කාසියක් භ්‍රමණය විය හැකි තැඩියේ කේන්ද්‍රය සිට කැවලාර දුරින් ඇත. තැඩිය භ්‍රමණ වේග ක්‍රමයෙන් වැඩි කරගෙන යද්දී ඔමේගා නෝට් වන විට කාසිය තැඩියෙන් ලිස්සාය විසිවි.
ඒ කියන්නේ අර ඔමේගා නෝට් තමයි උපරිම වේගය කියන එක. උපරිම කෝණික ප්‍රවේගය. ඊට වඩා බෑ. හරි. සීමාකාර ඝර්ෂණ සංගුණගේ මියු කියලා අරගෙන ඔමේගා නෝට් ගේ යගේ mrg සහ මියු මගින් සොයන්න කියලා තමයි කියන්නේ. බලමුකෝ. හරි. මේ කියලා දෙන මොකද පුතේ? කාසියක් භ්‍රමණය වෙන තැටියක තියලා තියෙනවා. තැටියේ කෝණික ප්‍රවේගය වැඩි කර කර යනකොට ඒක ඔමේගා නෝට් වුණාම තමයි විසික් වෙලා යන්න ගන්න කියලා කියනවා. හරි. කොළනේ තැටිය නම් මේ තියෙන්නේ පුතේ. හරි. ඔයක තැටිය නම් තැටියේ කේන්ද්‍රය නම් මේ තියෙන්නේ පුතේ. රවුමේ අරය. රවුමේ අරයට මම මේ ගානේ දීලා තියෙන්නේ කැපිලාර් කියලා. කැපිලාර් දුරින් දීලා තියෙන්නේ කාසිය. දැන් අපේ දරුවෝ ටික තේරුම් ගන්න මේ කියන කතන්දරේ. මේක කැරකෙනවා. කෝණික නැත්නම් භ්‍රමණ චලිතක යෙදෙනවා. එයා භ්‍රමණ චලිතය යෙදෙනකොට මෙන්න මේ කාසිය තියෙනවා නේද? කාසිය යන්නේ වෘත්ත චලිතයක. තැටිය භ්‍රමණ චලිතයක යනවා කාසිය යනවා වෘත්ත චලිතයක. ඒ වෘත්තයේ කේන්ද්‍රය තමයි O කියන්නේ අරය තමයි කැපිලාර් කියලා කියන්නේ. හොඳයි. එතකොට මේක බල ලකුණු කරොත් පල්ලෙහාට බර ලකුණු කරන්න පුළුවන්. ඊට පස්සේ අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව normal reaction කියන අර්ථයෙන් එන්න අකුරක් වගේ දාන්න. මොකද දන්නවද? මේ R දාන්න බැහැනේ R තියෙනනේ රවුමේ අරේ සඳහා. ඒ හැරුණම ඝර්ෂණ බලය තියෙනවනේ කේන්ද්‍රය පැත්තට. අර වාහනේට වංගුවක් ගන්න උපයෝග කරන්නේ පැති ඝර්ෂණ බලය වගේ මේ තැටියේ කැරකෙදි දුවේ පුතේ මේ කාසිර වෘතය යන උපයෝගී වෙන්නේ ඝර්ෂණ බලය. හරි. හැබැයි මේ උපරිම කෝණික ප්‍රවේගයට සම්බන්ධ ගානක් නිසා ඒක නිකං ඝර්ෂණ බලයක් නෙමෙයි සීමාකාරී ඝර්ෂණ බලය. හරි. මේ කැපිලෙම තියෙන්නේ නේද? හරි. බල ටික තේරුණාද? පල්ලෙහාට mg තියෙනවා, අභිලම්බ ප්‍රතික්‍රියාව r තියෙනවා, ඝර්ෂණ බලයේ සීමා කියන එක තියෙනවා. උපරිම කෝණික ප්‍රවේගයෙන් කැරකෙන වෙලාවේදී. හරි. අපි දරුවෝ ටික මේක පිළිවත් කරගමු. පිළිවත් කර ගමන් කල්පනා කරමු කොහොමද මේක හදනව ඇත්තේ කියලා. තැටිය රයිට් කාසිය යන්නේ වෘතයක වෘත කේන්ද්‍රය O අරේ කැපිලාර් කාසිය බර කැපිටල් mg අභිලම්බ ප්‍රතික්‍රියාව n ඇතුළට ඝර්ෂණ බලය F සීමා. හරි. මේක ඔමේගා නෝට් වලින් මේ වෙලාවේ කරගෙන්නේ. උපරිම ඝර්ෂණ බලය තමයි මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ කාසිය මත. හරි අහන්නකෝ දැන් ඔබ කල්පනා කරමින් යන්නේ මේක අහලා තියෙන මොකද්ද පුතේ ඔමේගා නෝට් සඳහා ප්‍රකාශනයක් ගන්න කියලා නේ දීලා තියෙන්නේ පුතේ හරි ඉතින් කොල්ලනේ මේකෙත් අර වංගුවක් ගන්න වාහනයේ සීන් එක වගේම තමයි වෙනස තියෙන්නේ වාහනේ වංගුව ගද්දි තොරෙලි V වර්ග බෙදීම R වලින් මේකේ අර කැරකෙන්නලක් හින්දා ඔමේගා වර්ග R වලින් ලියමු ඔමේගා වර්ගයයි සිම්ලා R වලින් ලියමු හරි දුවේ පුතේ මේ බලන්න සිරස් සමතුලිතතාවයට අනුව නම් n සමාන mg කියලා ලියන්න පුළුවන් නේ අභිලම්බ ප්‍රතික්‍රියාව සමානයි බර කියලා ලියන්න පුළුවන් සිරස් සමතුලිතතාවය. ඊට පස්සේ කේන්ද්‍රයේ පැත්තට තිරස්සේ එසනේ මේ දාන්න ඕන. හරි. එසනේ මේ දානකොට F කියන්නේ F සීමා කියන ඝර්ෂණ බලය. සමානයි කියලා ලියන්න ඕනේ පුතේ m ගුණ කිරීම තොරණය. m කැපිටල් m ලියමුකෝ. තොරණය ඔමේගා වර්ගයයි කැපිටල් R කියන ක්‍රමයට ලියමු. ඔමේගා වර්ගයයි කැපිටල් R ක්‍රමයට ලියමු. හරි. හැබැයි F සීමා කියන්නේ μ ගුණ කිරීම අභිලම්බ ප්‍රතික්‍රියාව. හරිද? මේකේ මිව් අරක අභිලම්බ ප්‍රතික්‍රියාවේ n අකුරනේ පාවිච්චි කරන්න ඕනේ පුතේ. කැවල m ගුණ කිරීම ඔමේගා නෝට් වල වර්ගය ගුණ කිරීම රවුමේ අරය r. හැබැයි n වෙනුවට ලියන්න පුළුවන් mg කියලා. හරි. මිව් ගුණ කිරීම mg සමාන කරන්න පුතේ m ගුණ කිරීම ඔමේගා නෝට් ගේ වර්ගය ගුණ කිරීම r අකුර. ඕකේ. කැවල m අකුරට කැවල m අකුර කැපෙනවා. ඊට පස්සේ කැවල r එකක් පල්ලෙහාට එනවා. හරි. මේක උක්ත කරන්න එපයි. කැවල r එකක් පල්ලෙහාට අර ගන්නවා. ඊට පස්සේ වර්ගමූලය ගන්න. ඔමේගා නෝට් වලට එන උත්තරේ පුතේ μg බෙදන්න ඕනේ මේ කැවල r අකුරෙන් ඊට පස්සේ ඒක මූලය ගන්න ඕනේ. හරි. μg බෙදන්න මේ කියන කැවල r අකුරෙන් ඊට පස්සේ ඒක මූලය අරන් තියන්න. ඇත්තම කියනවා පුතේ ඔමේගා නෝට් ගේ ප්‍රකාශනෙට ස්කන්ධෙ ඉන්නේ නැහැ පුතේ m අකුරක් එන්නේ නැහැ.
හරි අර වාහනයකට යන්න පුළුවන් උපරිම වේගයට වාහනේ ස්කන්ධ බලපෑවේ නැහැ වගේ කාසියට දැන් මේක යන්න පුළුවන් උපරිම කෝණ ප්‍රවේගය තියෙන තැටි කරගන්න පුළුවන් උපරිම කෝණ ප්‍රවේගය තියෙන ඒකලත් කාසිය ස්කන්ධ බලපාලා නැහැ ඇත්තටම ඝර්ෂණ සංගුණක වැඩි වෙන තරමට ඔමේගා නෝට් එක වැඩි වෙනවා හැබැයි අරේ වැඩි වෙනකොට ඒක කේන්ද්‍ර තියලා තියෙන දුර r කියන එක වැඩි වෙනකොට මේක අඩු වෙනවා හරි හොඳ කොල්ල කෙල්ලෝ වගේ හරි රුබසර ඇඳලා තියෙන්නේ මාත් එක ලස්සන මේ ටික කරගෙන යන්න ලියන්න සිරස් බල සමතුලිතතාවයෙන් සිරස් බල සමතුලිතතාවයෙන් n සමානයි mg කැපිටල් n සමානයි කැපිටල් m සිම්පල් g n සමානයි mg ඊට යන රුලක් කරලා කේන්ද්‍රයේ දෙසට එසනම් මේ කියලා කේන්ද්‍රයේ දෙසට එසනම් මේ කියලා එළියනකොට දුවේ පුතේ කේන්ද්‍ර පැත්තේ තියෙන එකම බලය ලියන පුතේ f සීමා කියලා f සීමා සමානයි කැපිටල් m ගුණ කරන්න පුතේ ඔමේගා නෝට් වල වර්ග වරක් r කියලා කැපිටල් m ගුණ කරමු පුතේ ඔමේගා නෝට් වල වර්ග වරක් r කියලා තේරුණාද පැහැදිලිද හරි එතනින් ඊළඟ රුලට යනකොට මොකද කරලා තියෙන්නේ f සීමා වෙනුවට mu r කියලා ලියනවා හරිද r වෙනුවට මේ ගානේ තියෙන n අකුරක් ලියන්න වම් පැත්තේ mu වරක් n කියලා mu r යක් කැපිටල් n සමාන කරන්න පුතේ කැපිටල් m ගුණ කිරීම ඔමේගා නෝට් ගේ වර්ග වරක් r කියලා ලියන්න ඔමේගා නෝට් ගේ වර්ග වරක් කැපිටල් r අකුර හරි ඊට පස්සේ එන්ට අර කියන mg දානවා වම් පැත්ත එච්චරයි දකුණ වෙනසක් කරේ නැහැ එන්ට mg කියලා ලියනවා එච්චරයි ඒ ලියලා ඉවර කරලා කැපිටල් m ට කැපිටල් m කපලා දානවා කැපිටල් m අකුරු දෙක කපලා දානවා හරි හොඳයි දැන් ඉතින් ඉවරයිනේ පුතේ මේක කැපිටල් r අකුරෙන් බෙදලා ඊට පස්සේ කෙනෙක්ගේ මුලේ අරන් තියෙනවා ඔන්න ඔහම තියෙනවා mu g බෙදන්න කැපිටල් r අකුරේ එයාගේ මූලය ඕකේ ඕකේ හරි දැන් හොඳට සවන් දෙන්න මට දැන් ඔය ගාන වගේ එකක් තියර නෝට් එකේ කරේ නැහැනේ ඕකට අදාළව ඕක කරේ නැහැනේ පුතේ නමුත් ඔබට තේරෙනවා නේද මේක අර වාහනයක් වංගුවක් ගන්න සීන් එක වගේ කියලා බල ලකුණු කරගැනිල්ල ඊට පස්සේ අර ඒ කියව පියවර ටික බලන්න බල ලකුණු කිරීම කරලා තියෙනවා කේන්ද්‍ර පැත්තට එසනේ මේ දාලා තියෙනවා සිරසට බල සමතුලිතතාවය දාලා තියෙනවා මං කිය අර පොදු නෝට් එකක් දුන්නේ තිරසුරු චලිත ගැටලු ඇනලයිස් කරද්දී මේ පියවර තුනෙන් කරන්න පුළුවන් කියලා හරි දැන් කරන්න යන්නේ නෝට් එකේ හැඹිරීම නැති උදාහරණයක් නමුත් බේසික්ස් වලින් පුළුවන් මම හිතුවා ඔයාලට මේකට පොඩි වෙලාවක් දෙන්නම් කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගාන කියවලා ওই වීඩියෝ කොහොම යගියද අපි බලන් ඉමු. හරි? ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒක විනාඩියක් යයි පරිමුණොත්. මේ ගාන කියලා පුතේ බල ලකුණු කරගන්න වැඩේ ඔබ කරලා තියාගන්න. අලුත් ගානක් නෙමේක. හරි. මෙන්න මේ ගානේ. 32 වෙනි ගැටලුව. කියවලා බල ලකුණු කරන වැඩේ කරලා එන්න ඊට පස්සේ අපි කතා කරමු. චුරු වෙලා ගෙන්නම්කෝ හරි
කොල්ලා ඔන්න ඕකට රොටරයක් කියලා කියන්නේ. ඔයාලට ඩොනෙස්කෝල එක්සිබිෂන් එක කරා වගේ හදන්නත් පුළුවන් මේක. මම හැම අවුරුද්දෙම කියනවා ඉතින්. ඊට පස්සේ ඉතින් කවුරුත් හදන්නේ නැහැ හැබැයි ඉතින්. ඊට පස්සේ එක්සිබිෂන් එකක් තියෙද්දි ඇවිල්ලා අහනවා මේ මොකක් කර හදන්න එකක් කියන්නකො කියලා මම මේක උනාට කලින්ම කියලා තියෙනවා මෙහෙම එකක් හදමු කියලා එකෙක්ටවත් උවමනාවක් නැහැ හදන්න. රොටරේ කියලා කියන්නේ. හරි. පුතා මං මුලින්ම බල රූප ලකුණු කරලා අකුරු වලින් එහෙම හදලා බලන්නකො මුලින්ම තියෙනවා අවම ඝර්ෂණ සංගුණකයක් ගැන ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. හරි. අහගෙන ඉන්න පුතේ දැන් මේ වගේ කුටීරයක් තියෙනවා. හරි මේක වෙන්නේ පුතේ මිනිස්සුන්ට ඇතුළට යන්න කියලා කියනවා. හරිද? ඇතුළට යන්න කියලා මේ කරකරගෙන ගිහිල්ලා කෝලින් පුරවගේ එක්තරා අගයකට ආවට පස්සේ මේ තියෙන පතුල තියෙන පුතේ ඕන පතුල අහක් කරන්න පුළුවන්. පතුල අහක් කරාට මේ මිනිස්සයා වැටෙන්නේ නැහැ. දැන් පතුල උඩනේ මිනිස්සයා හිටියේ. හරි නිකන් මේ කරකන්න නැතුව පුතේ පතුල අහිං කරොත් වැටෙනවා. එහෙම නෙමෙයි. කරකරගෙන ගිහිල්ලා එක්තරා කෝලින් පුරවගේට ආවිල්ලා පස්සේ අයින් කරන්න පුළුවන්. ඒතර වැටෙන්නේ නැහැ. හරි එතකොට දැන් මේ පතුල අයින් කරලා තියෙන වෙලාව බල් ලකුණු කරද්දී පුතේ බර කියන එක පල්ලෙහාට තියෙන්න ඕනේ බර කියන එක පහළට තියෙන්න ඕනේ හරිද පෘෂ්ඨයෙන් එන අබිලම්බ ක්‍රියාව කියන එක තියෙන්න ඕනේ මේ අතර හරිද දැන් මේ රොටරේ මෙහෙම කරකද්දී තේරුම් ගන්න පුතේ මේ මිනිස්සයා යන්නේ වෘතයක හරි මිනිස්සයා යන්නේ වෘතයක වෘත කේන්ද්‍රය මේක අරේ සිම්බල් ආර් කියලා ඕන ලකුණු කරමු මේ ආර් කියන අබිලම්බ ක්‍රියාව බිත්තියේ මිනිසා මත ඇති කර අබිලම්බ ක්‍රියාව දැන් මේ ප්‍රශ්න අහලා තියෙනව නේද පුතේ කෝණික ප්‍රවේගයේ මෙන්න මේ ගාන තියාගෙන ඉන්න නම් මනුස්ස වැටෙන්නේ නැති වෙන නම් තියෙනවනේ අවම ඝර්ෂණ සංගුණකය. ඒකේ තේරුම මේ තියෙන සීමාකාරී තත්ත්වය. එරා මේ නිකං ඝර්ෂණ බලය නෙවෙයි පුතේ මේ බලන්න මෙයා පල්ලෙහාට ලිස්සලා යන එක වළක්වන්න උඩ අතර තියෙනවා ඝර්ෂණ බලය. තේරුණා? ඒතර මේ සැරේ කොල්ලනේ වංගුව තිරස් වංගුව ගන්න සීන් එක වගේ නෙවෙයි. ඒකේ කේන්ද්‍ර අபிසාරී බලය උනේ ඝර්ෂණ බලය බර බැලන්ස් කරේ අබිලම්බ ක්‍රියාවේ. මේකේ කේන්ද්‍ර අபிසාරී බලය වෙන අබිලම්බ ක්‍රියාව බර බැලන්ස් කරන ඝර්ෂණ බලය. මේක අර තියෙනවනේ අඩුම ඝර්ෂණ සංගුණකය කියලා අහනවනේ. ඊට වඩා ඝර්ෂණ සංගුණක අඩු වුණොත් මෙයා වැටෙනවා කියන එක ලිසලා යයි කියන එක මේකේ තේරුම. ඒ නිසා මේ හදන්නේ ගාන සීමාකාරී තත්ත්වයේ යටතේ. හරි. කොච්චර කරත් පුතේ ළමයි 10 දෙනෙක් ගත්තොත් දෙන්නෙක් මේක හරියට ඇඳලා ඇති. බහුතරයක් මං හිතන්නේ එච්චර සාර්ථක නැතු වෙති. ඉනස ඇඳ ගන්න. පොඩි වෙලාවක් දෙන්නම් කැඳග. බරයි අබිලම්බ ක්‍රියාව සහ ඝර්ෂණ බලය ලකුණු කරා. හරි පුතේ බර අබිලම්බ ක්‍රියාව සහ ඝර්ෂණ බලය කියන තුන ලකුණු කරන්න ඕනේ එච්චරයි. දැන් මම මුලින් සංකේත වලින් තේරුම් කරලා ඉන්නම් පුතේ මේක කෝණික ප්‍රවේගය එක්ක යන ගානක්. හරි. ළමයි කේන්ද්‍ර පැතර එසනේ මේ දානකොට මේ සැරේ කේන්ද්‍ර පැතර එක්කම බලය ඔය කියන අබිලම්බ ප්‍රතික්‍රියාව සමන ස්කන්ධයේ ගුණ කිරීම කේන්ද්‍ර අபிසාරී තොරණය. හරි ඔමේගා වර්ගයයි කියලා ආර කියලා ලියමුකෝ. හරි ස්කන්ධය වරක් ඔමේගා වර්ගයයි අරේට සිම්බල් ආර් දාමු. හරි මේ අබිලම්බ ක්‍රියාව කැපිටල් R සමානයි m ගුණ කිරීම කේන්ද්‍ර අபிසාරී තොරණය මේකෙන් ලියලා තියාගත්තා. ඊළඟට දානවා සිරස් අතර බල සමතුලිතතාවය. හරි. උඩට තියෙන සීමා කියන බලය පල්ලෙහා තියෙන mg කියන බර. ඒ සීමා කියන එක ලියනවා mu r කියන. සමාන mg කියලා ලියනවා. හරි. r කියන එක වෙනුවට ලියනවා මේ කියන එක. හරි. m ගුණ කිරීම ඔමේගා වර්ගයයි සිම්බල් r සමාන mg කියලා ලියනවා. සිම්බල් m ට සිම්බල් m කපනවා. හරි. මේ ගානේ mu අහලා තියෙන්නේ. ඒ නිසා මේ දෙක ගිහලා අඩුලෙන් තියෙනවා. හරි. සමහර ගණන් දෙන mu දීලා ඔමේගා අහන ගණන් එහෙම. හරි. g බෙදීම ඔමේගා වර්ගයයි සිම්පල් r කියලා ලියනවා. mu ගුණ කියලා mu සමානයි. හරි. අපි බලමු අගයන් මොනවද දීලා තියෙන්නේ කියලා. g කොහොමද ඉතින් 10 g 10යි ඔමේගා. පුතේ ඔමේගා කියන එක දීලා දෙනවා 5යිලු 5 වර්ගයයි ගුණ කිරීම අරය 3යි. හරි. පුතේ හරි ඔමේගා කියන එක 5 අරය 3 දාන්න ඕනේ. පුතේ උඩ 10යි යට 75යි. 10 බෙදීම 75. හරි. 5න් කැපුවොත් 5 වත් 2යි 75ට 5 වත් 15යි. මේක දශම කරලා සුළු කරගන්න එක ඔබට බාරයි. මේ ජේකබ් ඒවා කරන්නේ නැහැ. හරි.
කියන ගරිස් සංගුණ අඩුම ගාන ඔය ගාන තියෙන්න ඕනේ ඔමේගා 5ේදී මේ තැටිය යට පතුල අයින් කරන්න නම්. එතකොට තමයි මිනිස්සු වැටෙන්නේ නැත්තේ. හරි හදමු. කේන්ද්‍ර දෙසර SNMA කියලා ලියන්න පුතේ. කේන්ද්‍ර දෙසර තිරස්ස SNMA දා. කැවිලාර සමානයි කියලා යන පුතේ සිමුලයෙන් ගුණ කරලා කාගෙන්ද ඔමේගා වර්ග සිම්පලාර වලින්. සිමුලයෙන් ගුණ කරගන්න ඕනේ දුවේ පුතේ ඔමේගා වර්ගයේ සිම්පලාර වලින්. හොඳයි. ඊට පස්සේ ලියන පුතේ රුලක් කරලා සිරස් බල සමතුලිතතාවය. සිරස් බල සමතුලිතතාවය. ලියමු කොල්ලෝ F සීමා සමානයි සිඹලම් G කියලා. හරි. හැබැයි ඊළඟට F සීමා කියන්නේ ඝර්ෂණ බලය කොහොමත් ලියන්න පුළුවන් mu capital R කියලා. සමාන mg. අන්නේ capital R වෙනුවට මේ කියන එක දානවා. simple m omega වර්ග simple R කියලා දානවා. මේ ගුණ කිරීම simple m omega වර්ගයේ simple R සමානයි කාටද simple mg වලට. හරි. simple m ද simple m කැපෙනවා. ඊට පස්සේ mu කියන එක ගන්න මේක ගිහිලා පල්ලෙහෙන් තියන්න. හරි. g බෙදන omega වර්ග simple R වලින්. හරි. එහාට G10 දැම්ම ඔමේගාට 5 දැම්ම අර ඒ 3 දාලා සුළු කරනවා. ඔයාලා වුණ දශම කරන්න දශම ස්ථාන දෙකකට වටේලා ගන්න. මේ ජේකබ් එක් කරන්නේ නැහැ. හරි. හොඳට අහගෙන ඉන්න පුතා තඩියක් කතා කරමු මේ සිද්ධිය ගැන. මේක ඇනලයිස් කරද්දී ඔන්න බලන්න බල රූප සරහන ඇඳලා තියෙනවා. ඒකේ කේන්ද්‍රය සහ අරේ එහෙම ලකුණු කරගෙනත් තියෙනවා. ඊළඟට තිරස්ස කේන්ද්‍රය පැත්තට එසනේ මේ දාලා තියෙනවා. සිරසට බල සමතුලිතතාවය දාලා තියෙනවා. ඒ හැර ඝර්ෂණය සම්බන්ධ ගානක් නිසා ඒ සීමර mu r පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් මට ඕනේ ඒක නෙමෙයි හයිලයිට් කරන්න ඉතුරු පියවර 3. හරිද? අනෙක දැන් මේකේ ගානේ දීලා තිබුණේ පුතේ කෝණිකරයේ පහේදී වැටෙන්නේ නැති වෙන්න නම් තියෙනවා අවම ඝර්ෂණ සංගුණකේනේ. සමහර ගණන් තියෙනවා පුතේ මෙහෙම ඝර්ෂණ සංගුණකේ දීලා මේ කරකවන්න ඕන අඩුම කෝණික ප්‍රවේගය අහනවා. මේ කරකවන්න ඕන අඩුම කෝණික ප්‍රවේගය මිනිස්සු වැටෙන්නේ නැති වෙන්න නම් පතුල අයින් කරලා පස්සේ. ඒ කියන්නේ ඔයාලට හොඳටම තේරෙනවා පුතේ දැන් මේකේ කරකන් නැතුව පතුල අයින් කරන්න බෑ අනිවාර්යයෙන් වැටෙනවනේ. කරකන් නැතුව පතුල අයින් කරන්න බෑ අනිවාර්යයෙන් වැටෙනවා. කරකන කොටත් පුතේ අර කෝණික ප්‍රවේගය එක්තරා හොඳාගයකට එන්න ඕනේ. කෝණික ප්‍රවේගය එක්තරා හොඳාගයකට ආව පස්සේ තමයි විලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙලා ඝර්ෂණ බලය වැඩි වෙලා බර බැලන්ස් කරන ඝර්ෂණ බලයක් එන්නේ. බර බැලන්ස් කරන ඝර්ෂණ බලය ආවේ නැත්තම් එයා වැටෙනවා කොහොමද? තේරුණා? ඒතර අපිට දෙන්න පුළුවන් මියු දීලා වැටෙන්නේ නැති වෙන නම් දෙන්න පුළුවන් අඩුම ඔමේගා වාගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒතර අඩුම ඔමේගා මේ කියන විදිහට නම් මේ ඝර්ෂණ සංගුණකයේ තියෙද්දි ඔමේගා අඩුම ගන්න 5 තියා ගන්න ඕනේ. 5ට අඩුවෙන් තියෙද්දි පතුල අයින් කරොත් වැටෙන දඩ ගාලා. හරි? 5ට වැඩි කෝණික ප්‍රවේගයෙන් තියෙද්දි අවුලක්ම නැහැ. හොඳට මිනිස්සයා තද වෙලා ඉන්නවා. මේකට ඇලිලා බිත්ති ඇලිලා වගේ ඉන්නවා. මේ සීන් එකම තමයි මාර්ගලින්දේ වෙන්නේ. මාර්ගලින්දේ ගානක් ආවොත් වාහනයක් බයික් එකක් කාර් එකක් කිව්වම ඒකට හුඟක් ලට ඒක වෙනසක් තියෙන්නේ වාහනේ යන්නේ බිත්ති ටික නිශ්චලව තියෙනවා. වාහනේ කිසිම වේගයකින් යන්නේ. ඒතර හුඟක් වෙලාවට ඔයාලට ඒකේ තොරණයට V වර්ග බෙදීම මාරු වගේ දාලා හදන්න සිද්ධ වෙයි. ඒතර ඒකෙදිත් පුතේ බයික් එකේ වේගය අඩු කරොත් තමයි වැටෙන්නේ. හරිද? වේගෙන් යන්න ඕනේ. වේගෙන් යනකොටයි වැටෙන්නේ නැතුව තියෙන්නේ. හරි? එඳ බය වෙන්න එපා. අනේ අයියා වේගෙන් යනවානේ කියලා බය වෙන්න එපා. ඔය නංගිලා එහෙම දුවලා එහෙම ආච්චිලා එක්ක එහෙම ගියාට පස්සේ ඊට පස්සේ බය වෙනවා. ඒ අයියා වේගෙන් යනවා කියලා. වේගෙන් නේ බහුව වේගය අඩු කරොත් තමයි වැටෙන්නේ. එඳ වේගෙන් ගියද? ඒතකොට හොඳට බදලා අල්ලලා තියෙන්නේ ඕක. තේරුණා? පැහැදිලිද? හරි? ඒතකොට මම ආර්ගලින්දක ගානක් කරන්න නිකන් පේපර් එක වගේ. හරි. මේක රොටරේ. මේකේ දැන් උඹට මේක ඉස්කෝලේදී ඕක හදන්න ගියා කියපන් ඇත්තටම
මේක ඇත්තට ඉස්කෝලේ හදන්න යනවා. එතකොට ප්‍රශ්නයක් ඔයාලට එන්න ඉඩ තියෙනවා සර් දැන් ඔතනට එන මිනිස්සු අපේ එක්සිබිෂන් එක බලන්න එන මිනිස්සුන්ගේ බරවල් එකිනෙකාට වෙනස්නේ සර්. ස්කන්ධ එකිනෙකාට වෙනස්නේ සර්. එර මෙවුන් වැටෙන්නේ නැති වෙන්න නම් මේ රොටරේ කරකණ්ඩ ඕන ඔමේගා කෙනෙක් ඉන්නවා කියලා සර් කිව්වනේ අඩුම ඔමේගා කෙනෙක්. ඒ ඔමේගා මිනිහාගේ මිනිහට වෙනස් වෙයි නේ කියලා හිතෙන්න ඉඩ තියෙනවා. නෑ. බලන්න ඔමේගා උක්ත කරලා ලිව්වා කියනකො මේකෙන් ඔමේගා උක්ත කරලා ලිව්වා නම් ඒකේ ස්කන්ධෙ ඉන්නේ නෑනේ. මිනිහාගේ ස්කන්ධය අදාළ නෑ අපිට. ඔමේගා උක්ත කරා නම් G එනවා රොටරේ අර එනවා මියු ඝර්ෂණ සංගුණක එනවා. ඝර්ෂණ සංගුණක එනවා. හරි. දැන් ඊට පස්සේ කාට හරි හිතෙනවා ඉතින් සර් ඕකට එන මිනිස්සු එක එක ඇඳුම් ඇඳගෙන එනවා ඇත්තේ සර්. එක එක ඇඳුම් ඇඳගෙන ආවම උන් බිත්තිය හේතු නම් මේක එක එකගේ බිත්තියයි ඇඳුමයි අතර ඝර්ෂණ සංගුණකත් වෙනස් ඇතිනේ. එහෙම කරොත් ඔමේගා වෙනස් වෙනවනේ කියලා. ඝර්ෂණ සංගුණක එක එකගේ වෙනස් වෙනකොට ඔමේගා වෙනස් වෙනවා තමයි. හරිද? ඒකට මොකද කරන්න තියෙන්නේ අපිට? ඔය එක එක ඇඳුම් ඇඳගෙන එනකොට නේ පුතේ ඔය ඝර්ෂණ සංගුණකේ වෙනස් වුණාම ඔමේගා එක ඔමේගා කෙනෙක් තියාගන්න බැරි වෙන්නේ අපිට. මොකෝ කරන්න වෙන්නේ? උඹලට ඔය සමාළුව කැතේ වහිතෙන්නේ. හරි එහෙම මොකවත් නෙවෙයි මං අදහස් කරේ පුතේ. හැමෝටම ඇතුල් වෙනකොට එනකොට අපේ මොකක් කරේ වෙන එක කිට් එකක් දෙනවා. සමහර තැන් එහෙම තියෙන ලැබ් බස්සරයක් දීම හැමෝටම එකම කිට් එකක් අන්දන්නේ. හරි එතකොට හුඟක් වෙලාට ඒ රෙද්දෙයි මේ බිත්තේ අතර ගස්සන් ගුණේ හුඟක් වෙලාට එකමනේ තියෙන්නේ. හරි තේරුණා? හරි. කොල්ල හරි මම මේක මේ ඇත්තට සිරා අරගෙන උඹලට කියලා දෙනවා. උඹලා මේක ඇත්තට එක්සිබිෂන් එක හදයි කියලා වගේ හිතාගෙන. ඔච්චර විස්තර කරලා නැහැ. උඹලට ඕනේ කොහොමද? අනේ සර් අපිට පේපර් එකකට අපේ A level ලියන පේපර් එකේ මේ ගානාවුත් අපිට හදාගන්න පුළුවන් වෙන තරමට සර් කියලා දුන්නම් ඇති. එහෙම නැත්ත කතාව. හරි. දැන් මේ හදපු ගණන් තුනේම බලන්න මම හැදුවේ ගණන් තුන මොනවද? 24 හැදුවා, 31 හැදුවා, 32 හැදුවා. ඒ ගණන් තුනේම ඝර්ෂණ බලය කියන එක භාවිතා වුණා. දැක්කනේ? හරි. දැන් මං කරන්නම් පුතේ අර කේතු අවලම්බය සහ එය දියුණු කරන ලද ගණන්. ඒකම ඉස්සරහට දියුණු කරපු ගණන් කීපය. හරි. අපේ දරුවෝ ටික එන්න මුලින්ම මේ ගානට. හරි. එක ගානක් මම කියලා දෙන්නම්. ඊළඟ ගාන හදන්න වෙලාව දෙන්න. හරි. 26 වෙනි ගැටලුව. මිශ්‍ර අභ්‍යාස 26. මිශ්‍ර අභ්‍යාස 26 දාගන්න. කියවගන්න. හොඳ කොල්ලෝ කෙල්ලෝ වගේ කියව ගන්නකො. තන්තුවක එක් කෙලවරක් ඕ අචලලක්ෂයකටද අනෙක් කෙලවර ස්කන්ධ 0.1 කිලෝග්‍රෑම් ස්කන්ධයට සම්බන්ධ කර ඇත. ස්කන්ධ 4ක නියත වේගයෙන් අර 1.6ක් මීටර වන තිරස්වෘත ගමන කර රසේ තන්තු තිරසට ආනත කර ඕ වටා කරකුණු ලැබේ. හරි. කේතු අවලම්බය තමයි පුතේ. මෙහෙම තියෙන්නේ. හරි. ඔන්න ඔහොම තියෙන්නේ. හරි. රවුම මෙන්න මේ වගේ. තන්තු ඇල කරලා තියෙන පුතේ. මෙතන ඕ හැබැයි කේන්ද්‍රය ඕ ඩෑෂ් කියලා මේක නම් කරමු. හොඳේ? අර ඒ සිම්පල් ආර. මෙයා ටීටා නම් මේක ටීටා. හරි. මේකේ බර කියන එක පහළට තියෙන්න ඕනේ. ආතතිය ඇදේට තියෙන්න ඕනේ. ඔවා තමයි බල. එච්චරයි බල තියෙන්නේ. බරයි ආතතියයි. හරි. එච්චරයිනේ බල. ලකුණු කරන් හිටියත් කමක් නැහැ පුතේ. ලකුණු කරන් ඉන්න තව පොඩි පොඩි කැලටියක් මම ඔයාලට ඇඩ් කරන්නම් පස්සේ. අඳන් ඉන්නකෝ පුතේ. Simple R, theta, theta, O dash, bar mg සහ ආතතිය. මේක අපිට ඇත්තට ලකුණු කරගන්නවා නම් මේවා ලකුණු කරන්න පුළුවන් පුතේ. ස්කන්ධ 0.1 කියලා දීලා තියෙන්නේ. ස්කන්ධ 0.1 G 10න් ගුණ කරාම බර එහෙනම් නිව්ටන් 1යි. බර නිව්ටන් 1. හරි. ආයෙ මොකක්ද දීලා තියෙන්නේ පුතේ? මේ කැරකෙන වේගය 4 කියලා දීලා තියෙනවා.
හරි. රවුමේ යන වේගය 4යිලු. right. තව දීලා තිනවා රවුමේ අරය. රවුමේ අරය කියන එක මීටර 1.6යිලු. හරි. රවුමේ අරය මීටර 1.6යි. ඔය ටික තියෙනවා. ඕන ලියා ගන්න ටික. ලියා ගන්න කොහොමත් බර නිව්ටන් 1යි. රවුමේ යන වේගය 4යි මිශ්‍රණය 1 අරය මීටර 1.6යි. මොනවද අහලා තියෙන්නේ? තන්තුවේ ආතතිය. ස්කන්ධයේ කෝණික ප්‍රවේගය ඊට පස්සේ ආවර්ත කාලය අහනවා. කෝණික ප්‍රවේගය නම් අවුලක්ම නැහැ නේ 20 ඔමේගා වලින් හදන්න පුළුවන්. 20 ඔමේගා R දාලා ඒක නම් අවුලක් නැහැ. ඔමේගා හොයන්න පුළුවන්. ඊළඟ ආවර්ත කාලෙත් අවුලක් නැහැනේ. ආවර්ත කාලය කියන්නේ 2යි පයි බෙදීම ඔමේගානේ. ඔමේගා කියන්නේ 2යි පයි බෙදීම t t කියන්නේ 2යි පයි බෙදීම ඔමේගා. එතනින් t හොයන්නත් පුළුවන්. ඒ දෙක නැති. ආතතිය හොයන්න කේ ප්‍රශ්නයක් තියෙනවා. හරි. බලමු අපිට මෙහෙම කරන්න පුළුවන්ද කියලා. මේ පැත්තට එසන මේ දැම්මොත් මේ අතර එසන මේ දැම්මොත් ස්කන්ධය තියෙනවා. වේගය තියෙනවා. අරේ තියෙනවා. mv වර්ග r m වරක් v වර්ග බෙදීම r පැත්ත අවුලක් නැහැ. නමුත් මෙහෙ ගෙන්නේ t sin θ කියලානේ. අවුලක් තියෙනවා. t sin θ කිව්වම t දන්නෙත් නැහැ t දන්නෙත් නැහැ. එහෙනම් එතනින් t හොයන්න බෑ. සිරසර බල සමතුලිතතාවය දැම්මොත් t cos θ සන mg කියලා. t cos θ සන mg කියලා අරගත්තර mg දන්නවා වුණාට t හොයන්න බෑ t දන්නේ නැති හින්දා. කමන්නේ. අපි ලියලා බලමු. හරි. කේන්ද්‍රයේ පැතර එසනේ මේ දාලා ඉන්නවා. හරි. කේන්ද්‍රය පැතර එසනේ මේ දාද්දී t වල මෙහෙර සංරචකයේ sin θ. කේන්ද්‍රයේ පැත්තට. සමාන ස්කන්ධේ ගුණ කිරීම කේන්ද්‍ර අபிසාරී තොරණේ v වර්ග බෙදීම r ඕනනම් අකුරු වලින්ම ගිහිලා අවසාන මොහොතේ අගයන් දාන්නත් පුළුවන්. නමුත් මම හිතුවා මේ වෙලාවේ දැන් මගයන් දාන් යන්නම් කියලා. එහෙනම් t sin θ සමානයි මොනවද පුතේ? ස්කන්ධයේ කිලෝග්‍රෑම් 0.1යි වේගය පුතේ 4යි 4 වර්ගයයි බෙදීම r 1.6යි. හරි. මේක 16යි 16.1කින් ගුණ කරාම 1.6යි 1.6න් බෙදුවම 1යි. එහෙනම් එතන එනවා 1ක් කියලා. හරි. දැන් ලියන සිරසර බල සමතුලිතතාවය. අරකින් හොයන්න බෑනේ පුතා. මේ අතර බල සමතුලිතතාවය ලියනකොට පුතේ t වල cos θ සමාන කරනවා බර mg වලට. හරි. එහෙනම් ඒකේ t cos θ සමාන කරනවා පුතේ ස්කන්ධය. 0.1යි g 10යි බරත් නිව්ටන් 1යි හරියට. අංක 2. ලස්සනට ආවා නේද? t sin θ සමාන 1 කියලා එකක් ආවා. t cos θ සමාන 1 කියලා එකක් ආවා. හරි. දැන් මොකද කරන්නේ? මේ දෙක බෙදනවා. ඇයි ඒ බෙදන්නේ? බෙදන්නේ නැතුව වර්ග කරලා එකතු කරලා වර්ගමූලය ගන්න පුළුවන්. බයෝ ළමයින්ට පැටලෙනවනේ පුතේ. ඊට වැඩිය හොඳයි මේ දෙක බෙදන එක. හරි. 1යි 2යි බෙදනකොට කොල්ලෝනේ බලපන් වම් පැත්තේ කොල්ලෝ මේ බලපන් පුතේ t ට t කැපෙනවා. sin θ බෙදනකොට cos θ ගෙන් වම් පැත්ත ඉතුරු වෙනවා tan θ. tan θ සමාන කියලා ඉතුරු වෙනවා පුතේ දකුණු පැත්තේ මේ දෙක බෙදනකොට එක ඉලක්කමක් එනවා. හරි. ලස්සන එක සිට් උනානේ. ලඝු පොත් බලන්න ඕනද? කෝණ හොයන ලඝු පොත් බලන්න ඕනේද? ඕනේ නැහැ. ඇයි ඒ? tan θ සන 1 නම් t රැකෙන හංසක 45 කියලා මතකේ තියෙන්න ඕනේ. ඔයාලා මතක නැත්තම් පුතේ. හරි. මේ ෆස්ට් ෂයි එකේ නෙමෙයි සෙකන්ඩ් තර්ඩ් ෂයි වල නෙමෙයි පුතේ. ඔබ මේ සංසාර ගමනේ කිසිම දවසක මේ ආත්මේ නෙමෙයි සංසාර ගමනේ කිසිම දවසක ඔබ කොට දාගන්න බෑ පුතා. සයන්ස් වලින්. tan θ සන 1 නම් එහෙනම් t රැකෙන හංසක 45 කියලා තේරුම් ගන්න. හරි. දැන් t 45 කියලා දන්න නිසා අන්න ඒක එකේ හරි දෙකේ හරි ආදේශ කරමු. කොච්චර උඹලට ගණන් වල බල සමතුලිතතාවල ගම්මියතා ගණන් වල මෙහෙම බෙදලා ටීට හොයලා ඒක ගිහලා අතන්ට ආදේශ කළා අනිත් නොදන්න එක හොයන ඒවා කොච්චර කෙරලෑද්ද බලයක් හරි ගම්මියතාවක් හරි කොල්ලනේ අංක 1කින් කියලා ලියනකොට පුතේ 1කින් ලියනකොට පුතේ t sin θ t රැකෙන 45යි සමාන කරා බර 1ට හරි t ගුණ කිරීම sin 45 කෙනෙක් යට මුල 2යි සමානයි 1යි මේක එහෙර ගුණ කරලා ගත්තම මූල දෙක කියන්නේ 1.414 නිව්ටන්. ආතතිය එන උත්තරේ. හරි 1.414 නිව්ටන් කියලා. හරි එතන හදන් ඉමු. රූපේ අපි කලින් ඇඳා. ලියන්න. මෙතන ඉඳලා ලියන්න යන්නේ. හරි ලියන්න. කේන්ද්‍ර දෙසර එසන MA කියලා ලියන්න. පළවෙනි කොටස කියලා ලියන්න පුතේ. රෝම ළඟ 1 කේන්ද්‍රයේ දෙසර එසන MA කියලා ලියන්න. t sin θ සමානයි කලියමු. සිමරෙම වරක් v වර්ග බෙදීම r. හරි. බෝඩේ බලලා ලියා ගන්න පුතේ m ටයි v ටයි r ටයි ආදේශ කළා සුළු කරා.
හරි. එතන එකක් එනවනේ පුතේ. ඒක අපේ පළවෙනි සමීකරණය. දැන් ලියන්න සිරස් බල සමතුලිතතාවය. T cos θ සමාන කරන්නේ mg වලට. හරි. එහෙනම් mg කියන්නේ පුතේ ස්කන්ධ දශමයක g 10 එහෙනම් එකක් එනවා. T cos θ සමානයි 1 අංක 2. T cos θ සමානයි 1 1 අංක 2. ලස්සනට ඒවා එක එක අපු නිසා වාසනාව ලේසියට සුළු වෙන. වාසනාව නේ පුතේ මං එහෙම වෙන්න ගාන දත්ත ටික දාලා තියෙන්නේ ආයිති. 1යි 2යි බෙදන්න. හරි. 1යි 2යි බෙදනකොට පුතේ වම් පැත්තේ t කැපිලා sin cos වලින් බෙදලා tan θ කෙනයක් ඉතුරු වෙනවා. දකුණු පැත්තේ එක ඉලක්කමක් එනවා. හරි. tan θ සමාන 1 කියන්නේ එහෙනම් ඊළඟ රූලේ θ සමාන අංශක 45 වෙන්න ඕනේ. හරි. tan θ සමාන 1 නම් θ කියන අංශක 45යි. හොඳයි. θ අංශක 45 කියන එක දුවේ පුතේ මෙතන ආදේශ කරන්න යන්නේ. එකේ. හරි මෙතන. හරි. t වාරයක් sin අංශක 45. t වාරක් sin අංශක 45. සමාන කරන දකුණු පැත්තේ 1යි. හරි. sin 45ට එක ඇර මුල දෙක දාලා මුල දෙක මෙහෙට ගුණ කරලා තියන්න. එක ඇර මුල දෙකයි මුල දෙක මෙහෙට ගුණ කරා 1.4 1.4 නිව්ටන් කියලා එකක් ආවා. shape. හරි. shape. right. කොල්ලෝනේ. තියෙනනේ තව රෂන් රූම් එකක් 2 සහ 3 කියලා බලන්න මම අහලා තිබ්බේ 2 3. දෙකේ අහලා තියෙන කෝණික ප්‍රවේගය. 3 අහලා තියෙන ආවර්ත කාලය. කලින්ම කතා වුණා මේ දෙක නම් හරි ලේසි කියලා. ඇයි ඒ? v සම ඔමේගා r දාන තියෙන පුතේ. හරි. v කියන එක 4යි ඔමේගා නොදනි r කියන එක කීයද පුතේ? 1.6යි. හරි. එහෙනම් ඔමේගාට එන උත්තරේ 40 බෙදීම 16යි. 10න් ගුණ කරා 40 බෙදීම 16 කියන්නේ 8න් කැපුවම 5යි 8න් කැපුවම 2යි 2.5යි. හරි. 8න් කැපුවම 5 8න් කැපුවම 2 මේ දෙක බෙදුනවා 2.5ක් ඔමේගානේ රේඩියන් ස්ත්‍රිණය කියනවා. රේඩියන් ස්ත්‍රිණය එක. හරි. ලියා ගන්න පුතේ නා ඉක්මනට. විසන ඔමේගා r කියලා ලියන්න. v4යි ඔමේගා නොදනි r කියන එක 1.6යි. ඔමේගා ගත්ත බේන්නේ 40 බෙදීම 16යි. 8න් කැපුවම 5 බෙදීම 2යි. එහෙනම් 2.5යි. රේඩියන් ස්ත්‍රිණය එක. හරි. ඊළඟ කොටසට යන්න පුතේ තුන්වෙනි කොටසට යන්න. ආවර්ත කාලයනේ අහලා තිබ්බේ පුතේ. t සමාන 2යි පයි බෙදීම ඔමේගා දාමු. හරි. එහෙනම් t සමාන 2යි පයි ඔමේගාකින් බෙදන්න. හරි. ඔමේගාට මේක දාන්න පුළුවන්. මම මේක ලියන්න. 5 යට 2 කියලා ලියන්න. හරි. එළියනොත් 2 ඉලක්ක උඩට යනවා. එහෙනම් 4යි පයි බෙදීම 5යි. හරි. එහෙනම් ඊට එන උත්තරේ පුතේ 4 ගුණ කිරීම 3.14 බෙදීම 5. මින් එහාට හරි 12යි දශම කමන්නේ ලියන්න මනුස්ස ගමන 12යි දශම 5යි 6 5න් බෙදන්න තියෙන්නේ. හරි. ඒකත් මං කියන්නම්කෝ. දැන් 5න් බෙදන සීනයක් ඇත්තට තියෙන්නේ. මම ඔය වගේ තැන්වල කරන්නේ ඇත්තරම ලවය දෙකෙන් ගුණ කරලා හරය දෙකෙන් ගුණ කරගන්නවා. මේක දෙකෙන් ගුණ කරගන්න එක ලේසියිනේ පුතේ. හරි 25.1 2ක් වගේ. හරි. ඊරස් යට දැන් 10නේ තියෙන්නේ. බෙදන්න ලේසියිනේ පුතේ. 10න් බෙදනකොට මොකද කරන්න ඕනේ? එක දශම ස්ථානයක් පන්නන්න විතරයි තියෙන්නේ. මම දන්නවා සමහරවිට මොනවද අනුවාමී කියන්නේ කියලා වගේ හිතනුන් ඇති. ඒ උන් සාමාන්‍ය ගොඩේ විදිහට 12.5 5න් බෙදාගෙන 12ට 5 ඒවා 2යි ඉතුරු 2යි ගගා කී හරි කමන්නේ කරා. හරි කරගන්නකෝ එන. කැපිටල් T සමානයි 2යි පයි බෙදීම ඔමේගා. දෙකයි පයි ඔමේගාගෙන් බෙදනකොට ඔමේගාට දානවා 5 බෙදීම 2 කියලා.
මේ දෙක උඩට ගියාම 4යි පයි බෙදන්න 5න් 4යි පයි බෙදනවා 5න් 4 ගුණ කිරීම පයි පයි කියන්නේ 3.14 බෙදනවා මේ කියන 5න් හරි 12.56 5න් බෙදන්න තියෙන්නේ බෙදන වැඩේ ගොල කරන් යන්න හරි දැන් ඇත්තට මේ ගාන මම්මනේ තනිකර කියලා දුන්නේ නේ හැදුවේ. ඔයාලත් එකක් උත්සාහ කරමු. තරයක් හිතලා කරන්න ඕන එකක් පුතේ එක. නෑ බැලි නෑ. ඔයගොල්ලන්ට පුළුවන් පුතා. හරි සමහර සුළු කරන්න සමහර තැන්වල ලඝු පොත ඕන වුණොත් හරි ගන්න වෙන කරන් දැන ඒවත් එක්කම කරමු ඈ. ඔයා උපරිමව විනාඩි 15ක් ගත කරන්න. ඒකවා හදලා ඉවරලා මම අර දාලා දෙන උත්තර චෙක් කරගන්න. උතනම ඔය තුන්වෙනි පිළිදෙන උත්තර එක චෙක් කරගන්න. වැරදි නම් ආයේ හදලා බලන්න. විනාඩි 15කට පස්සේ කොහොමද ඔය වීඩියෝ එක නැවත අනිවාර්යෙන් බලන්න. ඊට වැඩි නම් ගත කරන්න එපා. හරිද? මෙන්න මේ ගාන ඔයාලා මොකද විභාගයට ඔයාලා මේක දිහා බලන් හිටියලා පුළුවන් වෙන්නේම නෑ පුතා. චිත්‍ර ප්‍රදර්ශනයක් අපි බලන්න ගියා කියලා අපිට චිත්‍ර අඳින්න පුළුවන් වෙන්නේ නෑ. ඔයාලා මේ ගණන් මං හදන එක දිහා බලන් හිටියා කියලාම ඔයාලා ගණන් හදන්න පුළුවන් වෙන්නේ නැහැ. හරි මේවා දිහා බලලා අපි යම්කිසි දේවල් ටිකක් තේරුම් ගන්නවා. හරි. හැබැයි ඔයාට ඒක ඇප්ලයි කරගන්න පුළුවන්ද කියලා බලන්න ඔයා ගණන් හදන්න ඕන. මේක සිරාවට දැන් කරන්න. මෙන්න මේ ගාන 27 වෙනි ගැටලුව. හරි. දැන් පුතේ වීඩියෝ එක නවත්තලා උපරිම විනාඩි 15ක් ගත කරලා නැවත වීඩියෝ එක ප්ලේ කරන්න. හරි. එහෙම තමයි ඔයාලා කරේ කියලා හිතනවා. බලමු. 0.15 කිලෝග්‍රෑම් ස්කන්ධය ඇති සරල අවලම්බය තන්තුවකින් එල්ලා තිරස්තලයක භ්‍රමණයට සලස්වනු ලැබේ. ඒ ආරයේ මෙච්චර වෘතයක ඒකාකාර වේගයෙන් චලනය වන්නේ වට 10ක් සම්පූර්ණ කරන්න තප්පර 18ක් කාලයක් ගත වුණාලු. හරි 0.15. පුතේ අර වගේමනේ සීන් එක පුතේ කමන්න ඇඳ ගන්නම්කෝ. කේන්ද්‍රය අරය ඊටසේ මේ කෝණයේ තීටා මේ කෝණයේ තීටා. හරි. බල ලකුණු කරොත් බර පල්ලෙහාට ආතතිය මේ අතට. හරි. පුතේ දැන් තීරණ නෝට් එකේ මුල පටල ගයිද දන්නේ නැහැ. තීරණ නෝට් එකෙත් මම මේ T අකුර ආතතිය එක තැනකදී පාවිච්චි කරා. තීරණ නෝට් එකේ. පස්සේ එක තැනක T අකුර පාවිච්චි කරා. අන්තිමට T අකුර පාවිච්චි කරා ආවර්ත කාලයේ අර්ථයෙන්. හරි. මෙතන T දාන්නේ පුතේ තන්ත්‍රය ආතතිය කියන අර්ථයෙන්. ඔයාලට පැටලෙයි කියලා හිතනවා නම් සර් ආවර්ත කාලයට T දානවා. ආතතියට T දානවා. ඔයාලට පැටලෙනවා කියලා හිතනවා නම් මේකට වෙන මොකක් හරි F හරි P හරි වගේ අකුරක් දාන්න. හරි. ඔහොම ඇඳගත්තා කියන්නකෝ. රයිට්. අනේ රවුම අඳින්නේ නැහැ මං. දැන් පුතේ මම මේක සාකච්ඡා කරගෙන යනකොට අපි හිතමු ඔයාලට හදාගන්න බැරි වුණා. උඹ නැත්නම් ඇත්තටම විනාඩි 15 ගත කරෙත් නෑ සර් මම මේ සර් කියපු එකේ ওই වීඩියෝ එක යන්න ඔහොම ඇරලා මේ බලාගෙන ඉන්නවා සර් මේ ගොසිප් එකක් අහන් ඉන්නවා වගේ නා. මේ සංසාර ගමනේ බෑ බං උඹට ගොඩ යන්න. ඈ. එහෙම යුන් හරි කමන්නේ දැන් හැබැයි මම නැවත ලියා ගන්න වෙලා දෙන්නේ නෑ. දැන් ගාන කියලා දෙනවා. හදපු අයට හරි වැරදි දාගන්න පුළුවනි. උඹට ලියා ගන්න ඕනේ නම් එක්ක වීඩියෝ එක ආපස්සට අරන් හරි නැත්නම් ඒ වෙලාවේ නවත්ත හරි ලියා ගන්න වෙනවා. දැන් ඒවා තේරෙන්න බෑ පුතේ. මෙච්චර කාලයක් මාස ගාණක් මේ ක්‍රමයට කරගෙන යනකොට. හරි. ස්කන්ධය 0.15 කිලෝග්‍රෑම්. 0.15 කියන්නේ නිව්ටන් 1.5 බර. හරි. ඊළඟ ආයෙ මොනවද දීලා තියෙන පුතේ තිරස්තලය කරේ අරේ 1.82 මීටර. අරේ 1.82 මීටර. හරි. ඊට පස්සේ වට 10ක් සම්පූර්ණ කරන් තප්පර 18ක් ගියලු. වට 10ක් සම්පූර්ණ කරන් තප්පර 18ක් ගියලු. ඒක දීලා තියෙන්නේ මොකටද පුතේ? ආවර්ත කාලය හදාගන්න. දැන් මම මේ T කියලා අදහස් කරන ආවර්ත කාලය කියන එක. හරි. තප්පර 18කට වට 10ක් ගියානේ. එන එක වටයක් කියන්නේ තප්පර 1.8. තප්පර 18කදී වට 10ක් ගියා. එක වටයක් කියන්නේ තප්පර 1.8. හරි. අවලම් බට්ටාගේ වේගය අහලා තියෙනවා. හරි. අවුලකුත් නැහැනේ. හරි. වේගය හරි ගස්සන්න පුළුවන් මෙතනින් පුතේ.
හරි. ඔමේගා හරි ගස්සන් එන 2π බෙදීම කැපිටල් T කියලා දාලා එහෙනම් 2π බෙදීම T කියන්නේ 1.8 කියලා ලියනවා. හරි. ඊළඟට විසන ඔමේගා R දානවා. හරි. ඔමේගා කියන්නේ මොකක්ද? 2π බෙදීම 1.8 ගුණ කිරීම අරය. අරය කියන්නේ කීයද පුතේ? 1.8යි 2. මෙයා ඔයා සුළු කළ යුතුයි. හරි. පුතේ ඔයාලා 6 දශම ගානක් එන්නේ නැති. උතන දාලා දිනන්න මම උත්තරේ දාලා තියෙනවනේ පුතේ. 6.35ක් කියලා හරරන් ඇවිල්ලා තියෙන්න ඕනේ. මම මොකටද පුතේ සුළු කර ඉන්නේ? මම මෙයා සුළු කරගෙන ඔයා උත්තර දාලා තියෙන්නේ. හරි. 6.35ක් එන්නට ඇති. තව සමහර ළමයි ඇති මෙන්න මෙහෙම ලියපු අය. කරේ ආර්ථකාලයෙන් ඔමේගා හොයලා එතනින් වේගය හොයන එකට විසන ඔමේගා R දාලා. සම දීලා තියෙන අපේ නෝට් එකේ ආර්ථකාල මාතෘකාව යටතේ ඔමේගා සමානයි 2π බෙදීම t කියන සූත්‍රය ගාවම v සමානයි 2π r බෙදීම t කියලා එකකුත්. ඒක දැම්මනම් කිසිම අවුලක් නැහැ. ඉතින් ඇත්තට මේ 2π බෙදීම t එක අස්සේ මේ තියෙන කවුද ඔමේගා? මේ තියෙන ඔමේගා r කියන එක තමයි. කවුරු හරි ළමෙක් මේක එකවර දැම්මනම් කිසිම අවුලක් නැහැ ඒත් හරි. දැන් වේගේ හරි ඈ. ඊට පස්සේ අහලා තියෙන මොකද්ද? කේන්ද්‍ර අභිසාරී තොරණය. අප්පා ලේසියිනේ. තොරණය අහනවා මොකද? තොරණය ලියන්න ඕන සූත්‍රයක් දාන්න පුළුවන්. මේක ඔමේගා දන්නවා. අරය දන්නවා. වේගය දන්නවා. සියරම දන්නවා පුතේ. හරි. ඒ නිසා ඔයාලට කැමති සූත්‍රයක් දාන්න පුළුවන්. මේ සූත්‍ර දැම්මෙම නැති හින්දාද දැම්මෙම නැහැ. ඒ නිසා මම මේ සැරේ තොරණේ v ඔමේගා කියන එක ලියලා පෙන්නන්නම්කෝ. අපි හැමදාම දාන්නේ v වර්ග බෙදීම r එක හෝ ඔමේගා වර්ග r කියන එකනේ පුතේ. මේක දාමු අපි. හරි. ඒ සන v ඔමේගා දානකොට v කියන්නේ කීයද පුතේ? 6.35යි කියන එක. ඔමේගා කියන්නේ කවුද? මේ කියන එක. 2π බෙදීම 1.8. හරි. ඒක සුළු කරගන්න. හරි. කේන්ද්‍ර අභිසාර තොරණේ v ඔමේගා සූත්‍රයෙන් හොයනවා. රයිට්. එතකොට මම හිතනවා පුතේ 22.2 එන්නේ නැති කියලා. 22.2 එන්නේ නැති කියලා හිතනවා ඈ. හිතලා තමයි මම ඔය දැම්මේ. හරි. ෂේප් එන්නේ නැති පුතේ ඒක ඈ. රයිට්. ඊට පස්සේ මොකද කියන්නේ? තන්ත්‍රය ආතතිය සොයන්න. ආතතිය සොයන්නේ කොහොමද ආතතිය සොයන්නේ? හරි. පොඩි කේසයක් තියෙනවානේ. මේ බලන්න සන ආත්‍ය හොයන්න වෙන්නේ එක්ක කේන්ද්‍ර පැතර එසනින් මේ දාන්න ඕනේ. කේන්ද්‍ර පැතර එසනින් මේ දාලා ආතතිය හොයන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා ටීට නොදන්න කම. ඉහළට බල සමතුලිතතාව දාලා පුතේ ආත්‍ය හොයන්න බැරි කමක් තියෙනවා ඒ ටීට නොදන්න කම. දැන් අර කලින් ගාන වගේ තමයි. කලින් ගාන වගේ සෙට් වෙලා තියෙන්නේ. හරි. එහෙනම් මම හිතුණා මෙහෙම කරන්නම් කියලා. කේන්ද්‍ර දෙසට එසනින් මේ දාන එක සැරේ. කේන්ද්‍ර පැත්තට එසනින් මේ දාද්දි t වල sin t අනේ කේන්ද්‍ර පැත්තට තියෙන්නේ. දැන් මේ t කියන්නේ ආතතිය කියන අර්ථේ. සමාන ස්කන්ධය 0.15යි. හරි. තොරණේ 22.2යි. එක අංකයක. ඊළඟ සිරසර බල සමතුලිතතාවය ලියනවා. හරි. t cos θ සමාන mg කියලා ලියනවා පුතේ. right. ඒ කියන්නේ t cos θ සමානයි සිම්බල් m කියන්නේ 0.15යි g කියන්නේ 10යි. සුපුරුදු විදිහට අංක 2. හරි. දැන් මොකද කරන්නේ? 1යි 2යි බෙදනවා කලින් ගානේ කරා වගේ. හරි. 1යි 2යි බෙදනවා. බෙදුවම t t කැපුණා. sin බෙදීම cos වලට tan t එකක් ආවා. දකුණු පැත්තේ. හරි. මේ 0.15 මේ 0.15 කැපෙනවා. බෙදනකොට මේ 0.15 දෙක කැපෙනවා. මෙයයි 10යි බෙදනකොට පුතේ 2.22 එනවා. මෙයා 10න් බෙදනකොට. හරි. කොහොල එතනින් එහාට මොකද කරන්න ඕනේ? ඇයි ජේකබ් හදන්න ඕනේ නෑ නෝ. හරි. මොකද එහාට කරන්න ඕනේ? ප්‍රතිටැන්ෂණය ගන්න. මෙයාගේ ප්‍රතිටැන්ෂණය අරගෙන t කියන කෝණේ හොයන් ඉන්න. අංශක මෙච්චරයි කලා මෙච්චරයි. හරි. අංශක මෙච්චරයි කලා මෙච්චරයි කියලා ඒක හොයාගන්න. ඊළඟට ඒ හොයාගත්තු t එක්ක එකේ එක්ක දෙකේ ආදේශ කරන්න. මෙතන වහත t කියන එක න මේකේ හරි ආදේශ කරලා t හොයන්න. තේරුණා? එහෙම හරන හදලා තිබිලා තියෙනෝනේ මේ වෙනකොට. මාත් මාරු අනුස්සයනේ අර කලින් 26 වෙනි ගානේ නම් ඔය දෙක බෙදුවම ලස්සනට ඇඬිලා එක ආවා. ලඝුවත බලන්න ඕනේ ටීර 45 කියලා ඩිසයිඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක අතන දාපු ගමන් ටිප් පටස් කළ හොයන්න පුළුවන්. සුරුකිරී තාම ලේසි. වඩා අමාරු එක දාම ළමයා දෙන උඹලා කරපල්ලා කියලා. ඔව් ඉතින් එහෙම නෙවෙන්න ඕනේ. ලේසිය කර ගුලින්ද හරියන්නේ නැහැ. හරි. ලේසියක මම කරා. ඉතින් පොඩි ගානෙලා පටන් අරන්නේ අපි ටික ටික ලොකු ඒවට යන්න ඕනේ. හරි. වඩා අමාරු ගාන ආපු ගාම උඹලා දුන්නා.
right. මෙතන මම ලියන නවත්තනවා කොහොමද? මෙතන ප්‍රතිඥාංශනය ගත්ත අංශක ගාන හොයාගත්තා. ඒ අංශක ගාන අපි කිව්ව 2 කියලා. 2 මෙතන ආදේශ කරා. හරි. 2 ආදේශ කරාම ඊට පස්සේ ඒ කොස්සග්ගෙන් බලාගෙන එතන ආදේශ කරලා සුළු කරන්න ඕනේ. දැන් මේ කරපු 26 27 ගණන් දෙක නිකන් කෙල්ලීම නෝට් එකේ දෙන හේතු අවලම්බේ වගේමනේ. ඒ වගේම. දැන් දින කරන්න යන අභ්‍යාසය ඊට ටිකක් වෙනස්. මෙහෙම කරමු. 34 ගාන කියවලා රූපේ ඔබ අඳින්න. ඒ රූප සරණ වැදගත් දුරවල් කෝණවල් බල සේරම ලකුණු කරන්න. 34. ඒකට පුතේ මම ඔහොම ඉන්නම් විනාඩියක් විතරනේ උපරිම වුණා තියන්නේ. හරි. අඳින වැඩේ කරගන්න. හරි බලමුද පුතේ අහගන්නකෝ ඉතින් හොඳ කොල්ලෝ කිල්ලෝ ටික වගේ වල හොඳයි ඉතින් හරි මොකද කියන්නේ 1 මීටර දිගදී AC බාහුවක් ගැන කියනවා AC බාහුව 1 මීටර දිගයි ඊට පස්සේ කියන්නේ මොකද්ද පුතේ? AC බවර 1 මීටර දිග ඇති තන්තුවක් තියෙනවලු. 1 මීටර දිග ඇති තන්තුව. හරි ඒකත් හරි. ඊළඟ කියලා දෙනවා පුතේ මේ කරගෙන වෘත්තයේ ආරේ 1.6යිලු. හරි. මෙන්න මෙතන කේන්ද්‍රය කරගෙන මේ කැරකෙන වෘත්තය තියෙන්නේ පුතේ. ඒකේ ආරේ 1.6යි කියන්නේ මෙතනින් මෙතනට මීටරේනේ. මේ මීටරේ නම් මෙතන මීටරයයි මෙතන එහාට 0.6යි. හරි. මේක තමයි වෘත්තයේ ආරේ 1.6. පුතා ගාන්ට ඕනේ කියලා මම දන්නේ හින්දා කියන්නේ පුතා මේ ඍජුකෝණී ත්‍රිකෝණය දිහා බලන්නකෝ මේ කර්ණය 1 මීටර මෙයා 0.6යි කොට මේක අපිට හොයාගන්න පුළුවන් මේක මීටර 1 නා මේක 0.6 නා මේක කීයද කියලා අපිට හොයාගන්න පුළුවන් කීයද පයිතගොරස් ප්‍රමේයෙන් හොයන්නේ ඉන්නේ 0.8 මීටර කියලා මම කියන්නේ දැන් අවුරුද්දට වැඩි කාලයක් මේ සබ්ජෙක්ට් එක ඉගෙනගත්ත දරුවන්ට මේ ත්‍රිකෝණය දැක්කම මේ පාදෙ දිග හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඇයි ජනප්‍රිය පයිතගොරස් ත්‍රිකෝණයේ පාදවල් තුන මොනවද 3 4 5නේ නේ බලන්න 3 4 5 ඔය පාදවල් හරි 3 4 5 කියන ඔය පාදවල් දෙගුණ කරා කියලා හිතන්නකෝ 6 8 10 6 8 10 10 බෙදුවා කියලා හිතන්නකෝ 0.6 0.8 1 0.6 0.8 1 හරිනේ ඒක නෙවෙයි තියෙන්නේ ඒවා පේන්න ඕනේ මොකද ඔය පයිතගොරස් ප්‍රමේය දාලා ඔය 0.8 හොයනකොට වෙනම ලකුණක් ආයෙ විභාජ්‍ය වෙන් කරන්නේ නැහැ පුතා අපි ඒක ඒ දිග හොයන්න කියලා ප්‍රශ්න කැලක් වෙනම තිබුණොත් වෙන් කරනවා. එම නැතුව මේ වගේ අහලා තිබිච්ච එක ඕකට වෙන් කරන්නේ හරි ඊට පස්සේ මොකද කියලා තියෙන පුතේ මොනවද M ස්කන්ධ ගමන කර වේගය කීයද කියලා අහලා තියෙන ස්කන්ධ දීලත් නැහැ හැබැයි. හරි. බල ලකුණු කරොත් පුතේ බර තියෙනෝනේ 15ට මෙන්න මේ තන්ත්‍ය ආත්‍ය ඇදේට T තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මේ කෝණය θ. හරි මේ කෝණය θ. හරි. දැන් වෙනසකට තියෙන පුතා දැන් මෙතන කේන්ද්‍රය කරගෙන තමයි මෙයා කරකන්නේ මෙහෙම. හරි. මෙතන කේන්ද්‍රය කරා. අර දැන් සාමාන්‍ය හේතු අවලම්බයේ තියෙන මෙතන නම් නූල ගැට ගහගෙන මෙතන කේන්ද්‍ර කර රවුමේ කරකිනව නැහැ. නූල ගැට ගහගෙන මෙතන බව ඒක ඇත්ත. නා රවුමේ කරකින්නේ මේ විදිහට අරේ මේ දුර කේන්ද්‍රය මේක. ඔය රිකව ලකුණු කරන්න ඕනේ. හරි. අපි තුමා ආගුරුප සලහන වැරදි. ඔය අඩුපාඩු තියෙනවා. එන පරස්කල් ලකුණු කරගන්න අඩුපාඩු ටික.
අනිවාර්ය හැමෝගේ වගේ ඔය 0.8 එහෙම ලකුණු කරලා නැතුව ඇතිනේ. හරි. දැන් අහගන්නකෝ මෙතන කරන්නේ අර වැඩ ටිකම තමයි. කේන්ද්‍ර පැත්තට එසනින් මේ දානවා. හරි. t ගේ sin θ කියලා එනවා. කේන්ද්‍ර පැත්තට එසනින් මේ දාන්නේ t ගේ sin θ සමානයි කියලා එනවා පුතේ. m ගුණ කිරීම v වර්ග බෙදීම r කියලා එකක් අංක 1. හරි. ඊළඟ සිරසට බල සමතුලිතතාවය දානවා. t cos θ සමාන mg කියලා එකක් එනවා. හරි. අද දවසේ ඇතුළත මේක 3-4 සැරයක් ලියලා තියෙන මේ වෙනකොට. දැන් ওই දෙක බෙදනවා. 1යි 2යි බෙදනකොට පුතා t කැපෙනවා sin බෙදීම cos කියන්නේ tan. tan θ සමාන කියලා එනවා පුතේ m කැපෙනවා v වර්ග බෙදීම gr. හරි. දැන් මෙන්න මේවා එහෙම මතක තියෙන එක තමයි මම හිතන්නේ අර විශේෂයෙන් MCQ වලට කෙලින්ම වැදගත්. රචනා ගානක වුණත් පොඩි වැදගත්කමක් තියෙන මේක මතක තියෙන එක. ඒ දන්නවද? හැම ළමයි එක වගේ දක්ෂ නැහැනේ. ළමයා මේක ව්‍යුත්පන්න කරගන්න විභාගෙට පැටලෙන්න ඉඩ තියෙනවා. නමුත් ඔයාලට මතකයි නම් මේක තමයි ආයුත්තේ කියලා මොනවා හරි කළා ජිල් මාට්ටක් දාලා ආයෙ හරි ගස්ස ගන්න පුළුවන්. ළමයි හැමෝම එක වගේ දක්ෂ නැහැ. ඒකයි මං කියන්නේ. හරි. මේක මතක තිබ්බොත් කියන කඩබඩම් කරලා නෙමෙයි. ටියුට් එක අභ්‍යාස ටික ඔයා කරොත් විටින් විට අපි කරන පේපර්ස් එක්ක ඔයා සම්බන්ධ වුණොත් මේක මතක හිටි. එහෙම හිටින එකේ පොඩි වැදගත්කමක් තියෙනවා කියලා මේ කියන්නේ. හරි. දැන් මේකෙන් tan ඩීට ලියන්න යනකොට බලන්න පුතේ මෙයා ඩීට නම් මෙයා ඩීටනේ. හරි. tan කියන්නේ කවුද පුතේ? සම්මුඛ පාදේ 0.6 බෙදීම බද්ධ පාදේ 0.8. හරි. සම්මුඛ පාදේ 0.6 බෙදන බද්ධ පාදේ 0.8. හොයන්න දෙන්නේ v කියන එක නා v වල වර්ගේ බෙදීම c කියන්නේ 10යි අරය. රවුමේ අරය මීටර 1.6යි. මීටර 1.6යි. කොළ බලන්නේ එතන හරි ජේකබ් ලියන්නේ නැහැ. මේ දශම ස්ථාන දෙක අයින් කරන්නකෝ. 6 බෙදීම 8. 3 යට 4යි. දෙකෙන් බෙදුවම තුල්ලිය වාග 3 යට 4යි. මෙතනින් ආවේ 16යි. 16 ගුණ කරා උඩට. 16න් 4න් 3ක් කියන්නේ 12යි. v වර්ගයෙන් උත්තරේ 12. v කියන්නේ එනම් 12 මූලය. 12 මූලය. 12 කියන්නේ කවුද? 4 වරක් 3යි. 12 කියන්නේ 4 වරක් 3යි. ඒකේ මූලය ගන්න. හරි. ඒ කියන්නේ 2යි මූල 3ක් උත්තරයට. 2යි මූල 3යි. ඒකෙද මූල 3ද 1.73යි දාලා සුළු කර. මේ ජේකබ් ලියන්නේ. හරි. එතන ඉහටික් කරගන්න ඔයගොල්ලෝ. හරි. මේ ටික ඔක්කොම කරගන්න. මම ආයෙ කියන්නේ කේන්ද්‍ර පැත්තට එසරින් මේ දාලා තියෙනවා සිරසට බල සමතුලිතතාවය දාලා තියෙනවා. හරි. කරන් යන්න. හරි v වර්ග සමානයි 12 ඒකේ මූලය 4 වරක් 3 මූලය කියන්නේ 2යි මූල 3. මූල 3 කියන්නේ කවුද? 1.7යි 3යි 2යි. shape හරි. දැන් පුතේ මේ මිශ්‍ර අභ්‍යාස අවසන් කරන්න මම තෝරගන්නවා මේ ගාන. අපේ ඇත්තෝ ආයත් බල රූපේ ලකුණු කර ගැනීම කරන්න ඕනේ. ලකුණු කිරිල්ල. මොකද්ද ගාන? 35 වෙනි ගැටලුවේ. ඔය සෙට් එකේ දෙන එක හොඳම ගාන වගේනේ පුතේ. 33ත් හොඳයි. ඒක ඔයගොල්ලෝ ඉතුරු කරගමු. ගෙදරට කරා. හරි 35 ගානේ රූපය අඳින්න.
හරි පුතේ එකයි කිලෝග්‍රෑම් ස්කන්ධයද එම අංශුවකට දිග 2.5 මීටර බැගින් උණු ACBC තන්දු දෙකක් රූපපර්ද ABC රසක්ෂය වටා 2 මීටර වෘත්තයක 10 රුපියස් කෝණේ ප්‍රේරිත ප්‍රමාණය වෙනවලු ආත්‍ය සොයන්න. ආතති තන්දු දෙක ආත්‍ය තියෙනවා පුතේ. එතන මම උදව්වක් වශයෙන් කියන්න. ඔබ ලකුණු කරන බල රූප සරහනේ අංශය බර ලකුණු කරන්න ඕනේ MC. ඒ හැර අංශුව මත AC තන්තුවෙන් එන ආතතිය T1 කියලා ලකුණු කරන්න. BC තන්තුවෙන් එන ආතතිය T2 කියලා ලකුණු කරන්න. ඔන්න ගොඩක් උදව් කරෑ. බර ලකුණු කරන්න ඕනේ MG T1 T2 කියලා තන්තු දෙකේ එන ආතති දෙක අංශුව මත. ඒ දෙක ලකුණු කරන්න ඕනේ. කරගන්න. හරි දැන් ඇතිත් කියලා හිතනවා පුතේ වෙලාව හරි බලමුනේ 35 මේකද ඔබේ රූප සරහන කියලා සම්මිතිකයි උඩයි යටයි පුතේ හරි මෙතන කේන්ද්‍රය රවුමේ අරේ මීටර් 2 මේ නූලේ දිග මීටර් 2.5 කියලා දීලා තිබුණා. එතකොට ඔයාලට තේරෙනවනේ මෙන්න මේ දිග ප්‍රමාණය 1.5 කියලා. ඇයි පුතේ ජනප්‍රියම පෛතික ශ්‍රීකුණ ආය මතක් කරනවා. 3යි 4යි 5යි. 3යි 4යි 5යි කියන එක දෙකෙන් බෙදන්නකෝ. 1.5යි 2යි 2.5යි. හරි. ඊට පස්සේ ඔයාලා ලකුණු කරලා තියෙනවනේ මේකේ බර mg. ඇතර තීලා තියෙනනේ බරට අගයක්. ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි කියලා තියෙනවා. එහෙනම් බර ඇතර නිව්ටන් 10යි. රයිට්. මේ නූලේ ආතතිය T1යි මේ නූලේ ආතතිය T2යි. හරි. මේ කෝණය θ මේ කෝණය θ එහෙනම් මේ කෝණය θ මේ කෝණය θ. කොහොමයි තියෙන්නේ? හරි. ඔය දෙක තියෙන්නට ඕනේමයි. මේක 2.5 සහ මේක 1.5 මම ලකුණු කරන්න ගියේ නැහැ. හරි. ඊට පස්සේ හදන්නේ මෙන්න මෙහෙම. මේක RPS ගාන දීලා තියෙනව නේද පුතේ? 10යි කියලා. මම ඒක ඒ කාලෙම කිව්වා පුතේ. ඒ කාලෙම කියන්නේ ඔය සති එකට දෙකට කලින් කිව්වා RPS දෙන්නේ මොකටද කියන එක. 2යි පයි ගුණ කිරීම RPS 10 දාලා එතනින් ඔමේගා හොයාගන්න 20යි පයි කියලා. තේරුණා? ඒ හැර මම ඉතින් මේ ගාන කීවෙනි දෝසරේටනේ හදන්නේ. මේක ඕන වෙනවා කියලා දන්නවා. ඒ නිසා දැන්ම කරගෙන ඉන්නම්. මෙන්න මේ ත්‍රිකෝණ දිහා බලලා sin θ cos θ ලියා ගන්න. tan θ ඕන වෙන්නේ නැහැ. ඒවා ඕන ඒ වෙලාවට කරන්නත් පුළුවන්. හරි. මම වැඩි හොඳට පැහැදිලි වෙන දැන්ම කරන්න. මේ ත්‍රිකෝණයෙන් sin θ ලියනකොට මේ බලන්න θ ගේ සම්මුඛ පාදේ 2. බෙදන්න කර්ණේ 2.5. cos θ ලියනකොට පුතේ මධ්‍ය පාද 1.5 බෙදීම කර්ණේ 2.5. ලියලා තියාගමු. හරි. sin θ සමානයි කවුද 2 බෙදීම 2.5යි ඒ කියන්නේ 4 යට 5යි හරි cos θ කියන්නේ පුතේ හරි මධ්‍ය පාද 1.5 බෙදීම කර්ණය 2.5 දෙකෙන් ගුණ කරාම 3 යට 5යි හරි හරි අපේ දරුවෝ ඔතනට ලියන් ඉන්නකෝ හරි තේරුණානේ ඔක්කොන්ටම දැන් අහගන්න පුතේ අවසන් අතර මතක් කරන්නම් ඒකාකාර වේගයෙන් තිරස් වෘත්ත චලිතකයේ දෙන අංශුවකට දාලා ගානක් හදනකොට පළවෙනි පියවරකේ බල රූප සරණ ඇඳීම එහි වැදගත් දුරවල් කෝණවලුත් ලකුණු කරගන්න කියලා කිව්වා වැඩේ කරා ඊට පස්සේ අපිට කරන්න පුළුවන් වැඩේ මොකද්ද පුතේ කේන්ද්‍ර දෙස එසනින් මේ දාන්න පුළුවන් බලන් ඉන්න හැම දරුවෙක්ම
කේන්ද්‍ර දෙසට එසනේ මේ දානකොට කේන්ද්‍ර දෙසට එසනේ මේ දානකොට මේ බලන්න T1 කියන කෙනාගේ වමට සංරචකයේ sin θ T2 කියන කෙනාගේ වමට සංරචකයේ sin θ කේන්ද්‍රේ පැත්තට මේ දෙක විතරමයි තියෙන්නේ. බර මේ පැත්තට අදාළම නැහැ. තේරුණා? T1 sin θ T2 sin θ ඒ කියන බල දෙකම කේන්ද්‍රේ පැත්තට තියෙනවා. හරි. T1 sin θ ධන T2 sin θ සමාන කරනවා පුතේ m ගුණ කිරීම. හරි. මේක විමසලා තියෙන්නේ පුතේ ඔමේගා දෙවිද බලමු. ඔමේගා දීලා තියෙනවා. විමසලා නෙවෙයි ඔමේගා දීලා තියෙනවා. ආතතිනේ අහන්නේ. එනවා ඔමේගා වර්ග R සූත්‍රය දාන්න. ඔමේගා වර්ගයයි සිඹලා R කියන සූත්‍රය දාන්න. හරි. දැන් බලා ගන්න මම කරන දේවල් ටික sin θ පොදු සාධකයක් වශයෙන් එළියට ගන්නවා. හරිද? sin θ එළියට ගන්න ගමන් ආදේශ කරනවා මේක 4 යට 5 කියලා. 4 යට 5 සමාන කරනවා කාටද පුතේ? ස්කන්ධය 1යි කියලා තිබුණා. ඔමේගාගේ වර්ගය කොල්ල බලපන් පුතා 20යි පයි වර්ග කරන් 3 20 වර්ග කරාම 400යි. මම ආදේශ කරාම යන්නම්. හරි. පයි වර්ග කරාම ආසන 10 කියලා නේ ගන්න. ඔයාට ඕනේ නම් 20යි පයි කියලා ලියලා වරහන් දාලා වර්ගය ලියලා ඊළඟ රුලේදී මේ වැඩේ කරන්න. හරි. ගුණ කිරීම රවුමේ ආරේ 2යි. එහෙනම් T1 ධන T2 සමානයි කියලා එනවා පුතා. හරි. 5 උඩට ගත්තා 4 පල්ලෙහාට ගත්තා. 5 උඩට ගත්තා 4 පල්ලෙහාට ගත්තා. මෙතන එනවා 400 ගුණ කිරීම 10 ගුණ කිරීම 2 කියලා. හරි. මේ දෙක සුළු කරාම 100යි. 5 අර දෙකෙන් 10යි මෙතන 100යි මේ 100යි ඔක්කොම 1000යි. 10යි. හරි. T1 ධන T2 එන උත්තරේ 10000ක උත්තරය. 10000ක උත්තරය. ඒක අපි අංක 1 කියලා තියාගමු. හරි. ඔතන ලියලා නවත්ත ගන්නකො. හරි. ලියන්න කේන්ද්‍ර දෙසට එසනම් මේ කියලා. T1 sin θ ධන T2 sin θ සමානයි m වරක් ඔමේගා වර්ගයයි r. හොඳයි. sin θ එළියට ගන්න පුතේ T1 ධන T2 ගුණ කිරීම sin θ කියන්නේ කවුද 4 යට 5යි. සමාන කරේ හැබැයි m අකුර 1යි ඔමේගා 20යි පයි වර්ග කරාම 400යි පයි වල වර්ගේ පයි වල වර්ග කියන්නේ හැබැයි 10යි. ගුණ කිරීම රවුමේ අරේ කියන්නේ 2. සුළු කරන් යන්න. ඔන්න T1 ධන T2 එන උත්තරේ 10000ක උත්තරය. ඉවරයිනේ මේක හරි. දැන් කල්පනා කරන්න පුතේ දැන් මෙතනින් ඔයාලට T1 වත් T2 වත් හොයන්න බෑ. තව එකක් ඕනේ. තව සමීකරණයක් ඕනේ. තියෙන එකම විකල්පය තමයි සිරසර බල සමතුලිතතාවයේදී. කොල්ල බල මේ බල සමතුලිතතාවය යොදනකොට බලපන් පුතා ඔන්න බලන්න T1 උඩර සංරචකේ cos θ. T2 යටර සංරචකේ cos θ. ඒ හැර පල්ලෙහාට තව mg එකකුත් තියෙනවා. බල සමතුලිතතාවය දාන්න. හරි. ලියන්නකෝ. හරි බලාගෙන ඉන්නකෝ පස්සේ ලියමුනේ. හරි. T1 cos θ උඩට තියෙනවා. T2 cos θ පල්ලෙහාට තියෙනවා. තව mg පල්ලෙහාට තියෙනවා. හරි. මේ T2 cos θ වමට ගේදී ඍණ වෙනවා. ඍණ වෙලා cos θ එළියෙන් අරන් තියෙනවා. හරි. T1 ඍණ T2. තේරුණා? මේ cos θ වමට ගෙනාවා. මේ පදේ වමට ගෙනාවා ඍණ වුණා. cos θ එළියට ගත්තා. cos θ ආදේශ කර අතරින් බලලා 3 යට 5 කියලා. සමාන කරනවා පුතේ mg කියන්නේ ඉතින් 10යි. හරි. එහෙනම් T1 ඍණ T2 ඍණ උත්තරේ පුතේ හරි 50 බෙදීම 3යි. 50 බෙදීම 3යි කියන්නේ ඇත්තටම 16.67ක් වගේ කියමුකෝ. හරි 6 කියලා ගමු කමන්නේ. හරි. 50 බෙදීම 3 කියන්නේ 48 3 ඒවා ගත්තාම පුතේ හරි 16 නේ ඉතුරු 2යිනේ 2 3 බෙදන සදාකල් 0.6 කියලා තමයි එන්නේ. අංක 2. T1 ඍණ T2. ලියන්න හොඳ දරුවාගේ සිරස් වල සමතුලිතතාවය.
T1 cos θ සමානයි කියලා යන පුතේ T2 cos θ දන mg කියලා. T1 cos θ සමාන කරන්න පුතේ T2 cos θ දන mg. හරි. ඒකෙත් මොකද කරන්නේ පුතේ T2 cos θ වමට ගේන්න ඕනේ ඔයාලා. හරි. T2 cos θ වමට ගේන්දි cos θ එළියෙන් අරන් තියන්න. 3.5යි. sin mg කියන්නේ ඉතින් 10. හරි. පහොට්ට ගුණ කරා 50 තුන බෙදන්න 3න් ඒ කියන්නේ 16.66ක් කියලා කියමුකෝ අපි අංක 2. හරන 16.6යි 7. වැටෙව්වම ඇයි 6යි 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 ගග දිගටම එන්නේ ඕක. මේ මන් දන්නවා දැන් බහුතරයක්ට ඕනේ T1 T2 හොයන වැඩේ මන් ලවා කරගන්න. චේකප් කරන්නෙම නැත්තේ වැඩේ. අහගන්ටකෝ ලෝකේ තියෙන ලේසිම සමගාමී සමීකරණ කියන්නේ මොන වගේවද? x එකතු කිරීම y මෙච්චරයි. x අඩු කිරීම y මෙච්චරයි. x කීයද y කීයද කියලා අහන ප්‍රශ්න තියෙන්නේ. ඒක ලෝකේ ලේසිම සමගාමී සමීකරණ. ඉතින් දෙයියනේ දැනුත් ඇවිල්ලා තියෙන ඒකනේ x අකුරයි y අකුරයි වෙනවල t1යි t2යි ඇවිල්ලා. මේ බලපන් පුතේ මේ t1 දන t2 10000යිලු. හරි. t1 රින් t2 16.6යි 6යිලු. මෙච්චරක් කරන් තියෙනවා. මේ ජේක හදන්නේ නැහැ. 1යි 2යි එකතු කරන්නකෝ. 1යි 2යි එකතු කරාම අර ධන t2 මේ ඍණ t2 කැපිලා ගිහලා එතනින් t1 හොයන්න පුළුවන්. ඒ හොයාගත්තු t1 ගිහලා අංක 1 ආදේශ කරොත් t2 හොයන්න පුළුවන්. මම දන්නවා ඕක උනත් කරගන්න බැරි දරුවෝ සයන්ස් කරන්න ඇවිල්ලා ඉන්නවා. ඒත් 11ම කොට දාලා ඉන්න හරි අමාරු මෙතනින් එහාට. එයාලා වෙන්නේ. කරන්න ඕගොල්ලෝ සමීකරණ දෙක එකතු කරලා t1 හොයලා ඒ t1 ගිහලා අංක 2 හරි 1 හරි ආදේශ කරලා t2ත් හොයලා ඉවර කරන්න. අර දින උත්තරේ එනවාද කියලා බලන්න. එන්නරන් ඕනේ. කරන්න දැන් කරන්න. හරි